Irwan Saranai, Sub Sandhyaවක් වේවා. May the Triple Gem bless you and good evening. අද දවසේ පිරිවෙන් සිසුන් සඳහා වන ඔන්ලයින් ඉංග්‍රීසි පන්තියට සහභාගී වන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සහ ගිහි ඔබ සැම මම ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ප්‍රථමයෙන්ම සමාව ඉල්ලා සිටින්න ඕන පහුගිය බදාදා නොහිතපු විදිහට අපට පන්තිය මග ඇරුණා. ඒකට හේතුව උනේ මොණ්ඩාල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප දෙකක ගුරුවරුන් සඳහා පැවැත්වුණු විශේෂ රැස්වීමක් ඔන්ලයින් රැස්වීමක් අඛණ්ඩව පැවැත්වුණා රාත්‍රී 10යි කාල විතර වෙනකල්. මම බලාපොරොත්තු වුණා 10ට කලින් අවසන් වුණොත් කොහොම හරි ඔබ වහන්සේලාත් එක්ක අපේ දරුවොත් එක්ක මේ පාඩමට සම්බන්ධ වෙන්න. ඒ නිසා තමයි මම මැසේජ් එකකුත් දාලා තිබුණේ ගෲප් එකට අපි ප්‍රමාද වෙලා හරි පටන් ගමු කියලා. නමුත් 10 පහු වෙනකොට ඊටත් වඩා ප්‍රමාද වෙලා අපිට කරගන්න කාලයක් නැහැ. මෙතන පොඩි ස්වාමීන් වහන්සේලා වගේම දරුවොත් සහභාගී වෙනවා, නිදිමත හැදෙනවා. ඒ ගැටලුත් එක්ක තමයි ඊට පස්සේ බදාදා පන්තිය අවලංගු කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ ගැන සමාව ඉල්ලමින් එවැනි අවස්ථා යෙදෙන්න පුළුවන්. අදත් එවැනි රැස්වීමක් තිබුණා. කෙසේ නමුත් රාත්‍රී 9 ආසන්න වෙනකොට අවසන් වෙච්ච නිසා ගැටලුවක් උනේ නැහැ. කොහොම වුණත් ඒ වගේ අපහසුතා දරාගෙන අපි ඒ දේවල් වලටත් මුහුණ දෙන ගමන් මේ කාර්යයට සම්බන්ධ වෙමු. ඒ වගේම තමයි අපේ ස්වාමීන් වහන්සේලා දූ දරුවෝ ඔබ සියලුම දෙනාට මම මතක් කරන්න ඕන ඒ වගේ මගහැරීමක් වුණොත් මොනම හේතුවක් නිසාවත් ඊළඟ දවසේ සම්බන්ධ නොවී ඉන්න එපා. අපි ඊගාව දවසට අනිවාර්යයෙන්ම පන්තිය කරනවා. ඒ නිසා ඒකත් මතක් කරමින් මම පන්තියට යන්නම්. තව කාරණයක් මතක් කරන්නට ඕන. අපේ මේ පන්තියේ WhatsApp group එකේ ඉන්නවා මම හිතන්නේ දැන් 100කට වැඩි කණ්ඩායමක්. හැබැයි බොහොම සුළු පිරිසක් තමයි අපේ පන්තියට සහභාගී වෙන්නේ. මේ වෙලාවකට මට හිතෙනවා මම වෙනම කාලයක් මුදලුත් වියදම් කරලා YouTube එකේ මේ රෙකෝඩින් එක ආපහු දාන නිසා ඒක බලලා නිකන් ඉන්නවද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් එපා වෙලාද දන්නෙත් නැහැ. අපේ ක්‍රමවේදයේ මොනවා හරි අඩුවක් තියෙනවා නම් ඔබ වහන්සේලාට තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මාව මට මතක් කරන්න ඕනේ. එතකොට ඔබ වහන්සේලාට අපේ දරුවන්ට සුදුසු පරිදි අපි පන්තිය පවත්වාගෙන යනවා. ඉතින් ඒකත් මතක් කරමින් ඊළඟට මම කල්පනා කරලා තියෙනවා දැනට අපේ පන්තියේ සහභාගී වන කණ්ඩායම් ටික විතරක් බලලා. ඉතින් දැන් මෙතන මට මේ වෙලාවේ පාටිසිපන්ට්ස්ලා 16 දෙනෙක් පෙන්නනවා. මම දන්නවා මේ 16 අතරේ පිරිවෙන් මට්ටමින් බැලුවොත් 100කට වැඩි පිරිසක් ඉන්නවා. සමහර පිරිවෙන් තියෙනවා එක පිරිවෙනින් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 50කට ආසන්න සංඛ්‍යාව සම්බන්ධ වෙන තැනුත් තියෙනවා. ඒ නිසා මට මේ සංඛ්‍යාවේ ප්‍රශ්නයක් නැහැ. මෙතන පාටිසිපන්ට්ස්ලා 16ක් කියලා පෙන්වුණාට 16 දෙනෙක් නෙවෙයි ඉන්නේ. මෙතන 100 ගණනක් ශිෂ්‍යෝ ඉන්නව පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ආයතන විදිහට. ඉතින් ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අපි පන්තියට සහභාගී වෙන්නේ නැතුව නිකම්මේ WhatsApp group එකක් handle කරන එකේ තේරුමක් නැති නිසා ඉදිරි පන්ති දවස් 3ේදී මම බලනවා ඔබ වහන්සේලාගේ ඔබේ සහභාගීත්වය එහෙම බලලා අපේ පන්තියේ රැඳී සිටින අය විතරක් මම group එකේ රඳවගෙන අනිත් අය ඉවත් කරනවා. එතකොට අපිට පහසුයි. හරි පොඩි කණ්ඩායමක් ඉන්නේ. ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ලේසි. ඊළඟට YouTube එකේ යන රෙකෝඩින් එකම විතරක් බලලා කවුරු හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම හිතන්නත් එපා. මොකද ඔබ වහන්සේලාට අපේ දරුවන්ට ඇතිවන ගැටලු අහන්න තියෙන අවස්ථාව මේ අවස්ථාව. ඉතින් කලාතුරකින් යම් විදියකින් පන්තියක් මිස් වුණොත් අතහැරුණොත් අන්න ඒ අවස්ථාවේදී අර රෙකෝඩින් එක බලලා ඊළඟ දවසට තියෙන ගැටලුවක් අහනවා මිසක්
පුරුද්දක් විදියට පන්තියට සහභාගී නොවි රෙකෝඩින් එක විතරක් බලලා ඔබ වහන්සේලාට දරුවන්ට මේ වැඩේ කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරලා තියෙනවා ඉදිරියේදී YouTube එකේ රෙකෝඩින් එක තියන්නෙත් උපරිම සති දෙකක් විතරයි ඊට පස්සේ ඉවත් කරනවා කියන්නේ. මොකද අපි YouTube නාලිකාවට YouTube නාලිකාවේ මේ රෙකෝඩින්ග්ස් දානකොට විශේෂයෙන්ම පිරිවෙන් පන්තියේ ශිෂ්‍යයන්ගේ රෙකෝඩින්ග්ස් දානකොට ගොඩක් කල්පනාවෙන් කරන්නේ මම කැමති නැහැ පිටස්තර සමාජයට මේ ඒවා මුදා හරින්න. ඒ නිසා තමයි මම එවන ලින්ක් එක හරහා ඔබ වහන්සේලාට ඒ සඳහා විතරක් YouTube නාලිකාවට අපේ පාඩම් බලන්න යන්න අවස්ථාව සලසලා තියෙන්නේ. ඒක පබ්ලික් කරලා නැහැ. ඒ කියන්නේ ඕනම කෙනෙකුට අපේ YouTube නාලිකාවට ඇවිල්ලා මේ පිරිවෙන් සඳහා කරන පන්තිය බලන්න පුළුවන් කමක් නැහැ. වෙන කුමන වීඩියෝව YouTube නාලිකාවේ දැම්මත් මම පිරිවෙන් සිසුන්ගේ ඉංග්‍රීසි පන්තියේ රෙකෝඩින් එක දාන්නේ ඔබ වහන්සේලාට මේ ගෲප් එකේ ඉන්න අයට විතරක් අපි එවන ලින්ක් එකෙන් ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම තමයි මේ හැම ලින්ක් එකක්ම අධ්‍යාපන අමාත්‍යාංශයට යනවා. එතකොට පළාත් පිරිවෙන් අංශයට යනවා. ඒ නිසා මේක මම පෞද්ගලිකව කැපවීමෙන් කරන වැඩක් වුණාට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිළිගත්ත වැඩක්. පිරිවෙන් අධ්‍යාපන අංශයේ පිළිගත්ත වැඩක්. පළාත් පිරිවෙන් අංශයේ පිළිගත්ත වැඩක්. පිරිවෙන් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට මතක ඇති මේ වැඩසටහන අපි පටන් ගන්න දවසේ පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂකතුමාත් මේකට සම්බන්ධ වෙලා කතා කළා. එතකොට එතුමාගේ අධීක්ෂණය යටතේ සිද්ධ වෙන වැඩක්. ලංකාවේ සියලුම ඉංග්‍රීසි ගුරු උපදේශකවරුන්ගේ සහභාගීත්වයේ සහ සම්බන්ධ වීම ඇතුව කරන වැඩක්. ඒ නිසා මේක කිසිසේත්ම සම්බන්ධ වෙන ඔබ වහන්සේලාට හෝ අපේ දරුවන්ට වෙනම යන ගමනක් නෙවෙයි ඔබේ අධ්‍යාපන පද්ධතිය තුලම ක්‍රියාත්මක වෙන තවත් එක වැඩසටහනක්. නිරන්තරයෙන්ම ඇගීමට ලක් වෙනවා, විනිශ්චයට ලක් වෙනවා, අධීක්ෂණයට ලක් වෙනවා අපි මේ කාලේ කරන හැම වැඩක්ම. ඒ නිසා ඔබ වහන්සේලාගේ සහභාගීත්වය, අපේ දරුවන්ගේ සහභාගීත්වයත් මෙහිදී පරීක්ෂා කරලා බලනවා. ඒ නිසා අපි කරන කැපකිරීම ප්‍රමාණවත් වෙන්න නම් ඔබ වහන්සේලා අපේ දරුවෝ නිරන්තරයෙන්ම පන්තියට සහභාගී වෙන්න වෙනවා. මම දන්න එක ගැටලුවක් තියෙනවා. දැන් දින ගණනක ඉඳලා අපේ රටේ විශේෂයෙන්ම තෙත් කලාපයේ සහ කඳුකරයේ මේ දවස්වල පවතින ඉතාමත්ම අයහපත් කාලගුණය නිසා ඒ ප්‍රදේශවල අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට සහ දරුවන්ට පන්තියට සහභාගී වෙන්න අපහසුතා ඇති. ඒක පහුවෙනකොට මග ඇරේ. මොකද මට මතකයි ආරම්භයේදී පිරිවෙන් 30 ගණනක් සම්බන්ධ වුණා. ඊට පස්සේ අයහපත් කාලගුණයත් එක්ක තමයි මේ සංඛ්‍යාව අඩුවීමක් වුණේ. ඒ නිසා මම හිතනවා ඒ අය නම් මේ දවස්වල අපේ YouTube රෙකෝඩින් එක බලලා අධ්‍යයනය කරන්න ඒකට කමක් නැහැ. අපි ඒ ගැන එහෙම සානුකම්පිතව බලන්න ඕන. කොහොම වුණත් මම ඉදිරි දවස් කිහිපෙම බලාපොරොත්තු වෙනවා පන්තිය අවසන් කරද්දී ඔබ වහන්සේලාට අපේ දරුවන්ට මේ පාඩම අවසන් වුණාම මේ පන්තිය හරහාම ඔන්ලයින් ෂීට් එකක් දීලා Google ෂීට් එකක් දීලා ඒකේ ඔබේ තොරතුරු ෆිල් කරන්න. ඊට පස්සේ ඒ ෆිල් කරන තොරතුරු විතරයි අපි අරගෙන ඒ අය විතරක් ගෲප් එකේ රඳවගෙන එතනින් එහාට ඒ අයට පන්තිය කරගෙන යන්න පුළුවන්. මොකද මට එතකොට අධ්‍යාපන අමාත්‍යාංශයට විෂය අධ්‍යක්ෂතුමාට එහෙම දැනුම් දෙන්න පුළුවන් මෙන්න මේ අය කණ්ඩායමේ ඉඳලා ඉවත් වුණා කියලා. ඒ නිසා අපි ඒකත් මතකයේ තියාගෙන එමනම් පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. මම හිතන්නේ ඔබ වහන්සේලාට මගේ ස්ක්‍රීන් එක පේනවා. අපි පාඩම නවත්තපු තැනින් කරගෙන යමු.
right. If we remind about what we were doing at the last moment of last day, අවසාන දවසේ අවසාන මොහොතේ අපි කතා කරමින් හිටිය දේ මතක් කරොත් an introduction to English word classes, ඉංග්‍රීසි භාෂාවේ පද වර්ගවලට හැඳින්වීමක් කියන තැනට තමයි අපි ඇවිල්ලා නතර කරේ. එතකොට මම මතක් කරනවා නම් I have given you an activity on how to use uppercase letters. capital අකුරු භාවිත කරන විදිහ ගැන මම පොඩි activity එකක් දුන්නා. පහුගිය පාඩම අවසන් කරපු වෙලාවේ මම විස්තර කරපු paragraph එක. I have given you a paragraph which explains how to use uppercase letters. capital අකුරු පාවිච්චි කරන විදිහ විස්තර කරන ඡේදයක් දීලා තියෙනවා. Then I asked you to rewrite it by using uppercase letters correctly. නිවැරදිව capital අකුරු පාවිච්චි කරමින් එම ඡේදය නැවත ලියන්න කිව්වා. ඊට කලින් මම දීපු ඡේදය දිහා බලාගෙන සියල්ලම capital අකුරින් ලියා ගන්න කිව්වා. ලියාගෙන ඊට පස්සේ මම දීපු එක දිහා බලන්නේ නැතුව අර ඔබ වහන්සේලා ওই දරුවෝ ලියාගත්ත paragraph එක නැවතත් සුදුසු තැන්වලට uppercase letters capital අකුරු යොදලා දාලා ලියන්න කිව්වා බලන්න. ඒක හරියට කරනවද බලන්න. ඉතින් ඒකේ අපට there is nothing to discuss. සාකච්ඡා කරන්න දෙයක් නැහැ. හේතුව ඒ මම දීපු paragraph එකේ හරි විදිය තියෙනවා. You can compare and decide whether you are correct or not. ඒ paragraph එකත් එක්ක සංසන්දනය කරලා බලලා ඔබේ උත්තරේ හරිද නිවැරදිද කියලා බලන්න පුළුවන්. If there is any mistake, you have to re-study the paragraph. මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් paragraph එක ආපහු බලන්න. Then you will be able to avoid those mistakes. ඒ අඩුපාඩු එතකොට වළක්වා ගන්න පුළුවන්. Right. Then if you go to next, see, these are the English word classes. මේවා තමයි ඉංග්‍රීසි පද වර්ග. අපි ඔය කෙලින්ම උඩින්මම දක්වලා තියෙන නාම පද nouns කියන තැනින් පටන් අරන් දකුණු අත පැත්තට රවුමින් එමු බලන්න. nouns නාම පද, pronouns සර්වනාම පද, determiners තීරක පද, adjectives නාම විශේෂණ පද, prepositions නිපාත පද, verbs ක්‍රියාපද, adverbs ක්‍රියා විශේෂණ පද, conjunctions සම්බන්ධක පද, and interjections විස්මයාර්ථ පද. These are the 9 word classes of the English language. මේ තමයි ඉංග්‍රීසි භාෂාවේ පද වර්ග 9. සමහර පොත්පත්වල මේක පද වර්ග 8ක් විදිහට දීලා තියෙනවා. ඒ 8 තුල මම ඔය determiners කියලා තීරක පද කියලා දීලා තියෙනවා දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මම හිතනවා determiners වෙනම පද වර්ගයක් විදිහට අපි ඉගෙන ගන්න එක වහන්සේලාට අපේ දරුවන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා කියලා. හොඳයි. දැන් මෙතනදී මම සලකන්නේ නැහැ මෙතන ඉන්න කිසිම ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් දැනුම බිඳුවේ ඉන්නවා කියලා. ඒ නිසා දැන් මම නාමපද ගැන සම්පූර්ණ විස්තරයක් මේ නාමපද ගැන මම මේ මවුස් එකෙන් පෙන්නන්නේ. මේ නාමපද ගැන මම සම්පූර්ණ විස්තරයක් කරලා ඊට පස්සේ pronouns ගැන සම්පූර්ණ විස්තරයක් කරලා එහෙම එකින් එක ගියොත් එහෙම ඔබ වහන්සේලාට මේ විෂයත් මාවත් පන්තියත් එපා වෙනවා. ඒකට හේතුව එතකොට ඒක නීරස වෙනවා. නාමපද ගැන කතා කර කර ඉන්නකොට නාමපදවල ඒක වචන බහුවචන ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදය මේ වගේ දේවල් වලට උදාහරණ දීදී ඉන්නකොට අපි භාෂාව පාවිච්චි කරන්නේ. ඒකින් වාක්‍ය හදන්නේ නැහැ. phrases හදන්නේ නැහැ. ඒ නිසා
දැන් අපි හැම කෙනෙක්ම nouns විදියට නාම පද විදියට මොනවා හරි දන්න දෙයක් දැනට තියෙනවා. නිකමට ඔබෙන් ඇහුවොත් ඔබ නාම පද 100කට වඩා නම් දන්නවාම තමයි. ඒ වගේම තමයි pronouns ගැන ගත්තත් pronouns කිසිවක් නොදන්නව නෙවෙයි. ඔබ වහන්සේලා අපේ දරුවෝ pronouns මේ සර්වනාම යම් ප්‍රමාණයක් දන්නවා. උදාහරණයක් විදිහට I කියන එක මම, we කියන එක අපි, you කියන එක ඔබ, he කියන එක ඔහු, she කියන එක ඇය, it කියන එක ඌ එහෙම නැත්නම් එය, they කියන එක ඔවුන් උන් එහෙම නැත්නම් ඒවා. දැන් මේ විදිහට ඔය ප්‍රධාන වචන ටික ඕන තරම් අහලා තියෙනවා. ඒ වගේම තමයි this, these, that, those කියන පද වර්ග 4 ගත්තොත් ඒ පද 4 ගත්තොත් ඕන තරම් අහලා තියෙනවා. දැන් මේවා තමයි බහුලවම අපි පාවිච්චි කරන සර්වනාම පද වෙන්නේ. බහුලවම පාවිච්චි කරන සර්වනාම පද වෙන්නේ. එතකොට දැන් මේවා ගැන ටිකක් හරි දන්නවා. දැන් අපි දන්නවා my කියන්නේ මගේ, our කියන්නේ අපේ, your කියන්නේ ඔබේ. මෙන්න මේවා තමයි අපිට මේ සර්වනාම කියන කොටස යටතේ ඇත්තටම ඕන කරන්නේ මූලික වශයෙන්. එතකොට අපි දන්න නාම පද සමූහයක් තියෙනවා. අපි දන්න සර්වනාම පද සමූහයකුත් තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් අපි දන්න ඩිටර්මයිනර්ස් ටිකකුත් තියෙනවා. පාවිච්චි කරන විදිහ යම් විදිහක අමතක වෙලා තියෙනවා නම් අපිට ඒ විදිහ කතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට the and a කියන වචන තුන ඩිටර්මයිනර්ස්. ඒ වගේම තමයි this, these, that, those කියලා මම අර ඉස්සෙල්ලා කියපු වචන 4ත් ඩිටර්මයිනර්ස් විදිහටත් අපි පාවිච්චි කරනවා තව තැනක. ඒ වගේම තමයි අපි අර මං ඉස්සෙල්ලා සඳහන් කරපු my, our, your, his, her, its, their කියන වචනත් ඩිටර්මයිනර්ස් විදියට පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ වචනත් යම් ප්‍රමාණයක් වහන්සේලා අපේ දරුවෝ මේ වෙනකොට දන්නවා. එතකොට නාම පද ටිකක් දන්නවා, සර්වනාම පද ටිකක් දන්නවා, තීරක පද ටිකක් දන්නවා. මේ නාම විශේෂණ කියන්නේ ඒකත් අපි හැමෝම දන්න දෙයක්. නාම පදයක් විස්තර කරන දෙයක්. උදාහරණයක් විදිහට ලස්සන, කැත, beautiful, ugly, හොඳ, good, නරක, bad, උස, tall, මිටි, short. අන්න ඒ වගේ කෙනෙකුගේ එහෙම නැත්නම් දෙයක ස්වභාවය පැහැදිලි කරන වචන නාම විශේෂණ පද. එහෙමනම් මේවත් යම් ප්‍රමාණයක් දන්නවා. දැන් good කියන එක දන්නවනේ, new කියන එක දන්නවනේ. ඒ විදිහට ලේසිම ටිකක් හරි දන්නවා. ඊට පස්සේ අපි ගියොත් මම මෙතන මේ mouse එකෙන් පෙන්න prepositions වලට, නිපාත වලට. නිපාතත් ටිකක් හරි දන්නවා. For some examples අපි ගත්තොත් උදාහරණ විදිහට on the table මේසය උඩ, on උඩ, under යට, around වටේ, near ළඟ, in ඇතුලේ. අන්න ඒ වගේ මේ ලේසි නිපාත ටිකකුත් අපි දන්නවා. එහෙනම් මේ මම මේ පෙන්නන සෑම පද වර්ගයකින්ම එකක් දෙකක් ගානේ හරි මෙතන ඉන්න මේ ස්වාමින් වහන්සේලා සහ අපේ දරුවෝ දන්නවා, මාතෘ දන්නවා. එතකොට අන්න ඒ දන්න වචන ටික කොච්චර අඩු සංඛ්‍යාවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි ඒ දන්න වචන ටික පාවිච්චි කරලා වාක්‍ය ගලපන්න පුරුදු වුණොත්, වාක්‍ය ගලපන තැනට ආවොත් අන්න එතකොට අපි මේ හැම පද වර්ගයක්ම එක සැරේ පාවිච්චි කරනවා වෙනවා. එක සැරේ පාවිච්චි කරනවා වෙනවා. එහෙමනම් අපිට පුළුවන් නම් ලේසිම වාක්‍ය හදන්න. අපිට පුළුවන් නම් ලේසිම වාක්‍ය හදන්න. අන්න එතකොට භාෂාව නීරස වෙන්නේ නැහැ. එතකොට භාෂාව නීරස වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ මම ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙන පද වර්ග වලින්
දැන් මේ වම් අත පැත්තේ තියෙන ඒවා අපිට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉන්ටර්ජෙක්ෂන්ස් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. විස්මයාර්ථ පද, කන්ජන්ක්ෂන්ස් සම්බන්ධක පද පස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඇඩ්වර්බ්ස් නම් හරි ලේසි. ඒක අපිට දැන් මේ වාක්‍ය හදන්න පටන් ගන්නකොට ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ හැම පද වර්ගයකින්ම අපි දන්න වචන එකක් දෙකක් හරි කමක් නැහැ පාවිච්චි කරලා අපි ලේසිම වාක්‍ය හදන්න පටන් ගමු. එතකොට ඔය සියල්ලම එක සැරේ පාවිච්චි වෙනවා. අපි නොදන්න වචනත් ඉගෙන ගන්න ලැබෙනවා. භාෂාවත් පාවිච්චි වෙනවා. ඒ නිසා කම්මැලිකමක් නැතුව අපිට නීරස වෙන්නේ නැතුව ආසාවෙන් ඉගෙනගෙන යන්න පුළුවන් ඉස්සරහට. එහෙමනම් අන්න ඒකට සුදුසු තැන ගත්තොත් සුදුසු තැන කොතනද කියලා බැලුවොත් එහෙම මම ඊළඟට ගන්නම් ඊළඟ ස්ලයිඩ් එක මෙන්න මෙතන. English verbs ඉංග්‍රීසි ක්‍රියාපද. ඉංග්‍රීසි ක්‍රියාපද මම මෙතනදී මතක් කරන්නේ ක්‍රියාපදයක උදව්වක් නැතුව වාක්‍යයක් හදන්න බැරි නිසා. ක්‍රියාපදයක උදව්වක් නැතුව වාක්‍යයක් හදන්න බැරි නිසා. We can't make any sentence without using any English verb. අපිට ඉංග්‍රීසි ක්‍රියාපදයක් පාවිච්චි කරන්නේ නැතුව වාක්‍යයක් හදන්නම බෑ. ඒ නිසා ක්‍රියාපදවල වැදගත්කම අපි පොඩ්ඩක් කතා කරමු. මම ස්ක්‍රීන් ෂෙයාරින් නවත්තනවා. අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. හරි. දැන් අපි ටිකක් ක්‍රියාපදවල භාවිතය ගැන කතා කරලා ඉමු. ඒ නිසා වාක්‍ය හදන්න යන්න කලින් අපි ක්‍රියාපද ඒ කිව්වේ verbs ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්නයි හදන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා අපිට කිසිම වාක්‍යයක් හදාගන්න බෑ ක්‍රියාපද දන්නේ නැත්නම්. ක්‍රියාපද දන්නේ නැත්නම් කිසිම වාක්‍යයක් හදාගන්න බෑ. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද හැසිරෙන විදිහ, ක්‍රියාපද පාවිච්චි කරන විදිහ සිංහල භාෂාවේ ක්‍රියාපද වලට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි පිළිවෙලයි. අපේ මව්බස විදිහට සිංහල හෝ දෙමළ අපිට අමාරුකම නොදැනුණාට ඇත්ත తত্ত্বය තමයි සිංහල භාෂාව ගත්තත් දෙමළ භාෂාව ගත්තත් ක්‍රියාපද ඉතා සංකීර්ණයි. නමුත් ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද වර්ගීකරණය සහ පාවිච්චි වන විදිහ හැසිරෙන විදිහ ඉතාමත්ම සරලයි. මෙන්න මේක අංග සම්පූර්ණව එහෙම නැත්නම් පිළිවෙලට ඉගෙන ගත්තේ නැත්නම් ඉංග්‍රීසි අමාරු වෙනවා. ක්‍රියාපදවල හැසිරීම හරියටම ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි ලේසි වෙනවා විතරක් නෙවෙයි ආසත් හිතෙනවා. එතකොට මම මෙතනදී කියන්න ඕන සිංහල භාෂාවේ වගේම ඉංග්‍රීසි භාෂාවෙත් අනිවාර්යෙන් උක්තයකට තියෙන්න ඕන වාක්‍යයකට තියෙන්න ඕන අංග දෙකක් තියෙනවා. ඕනෑම වාක්‍යයක් සකස් වෙන්නේ
ඕනෑම වාක්‍යයක් සකස් වන්නේ ප්‍රධානම අංගයන් දෙකකින්. මේ අංග දෙක පාවිච්චි වෙන්නේ නැතුව වාක්‍යයක් තනා ගන්න බෑ. අන්න ඒ කොටස් දෙක තමයි එකක් උක්තය අනිත් එක වෙන මොන කොටස තිබුණත් වැඩක් නැහැ. ආඛ්‍යාතය තියෙන්නම ඕන. ආඛ්‍යාතය තියෙන්නම ඕන. උක්තේ තියෙන්න ඕන, ආඛ්‍යාතේ තියෙන්න ඕන. එතකොට දැන් උක්තයට ගැලපෙන විදිහට ආඛ්‍යාතේ යොදනවා. උක්තයට ගැලපෙන විදිහට ආඛ්‍යාතේ යොදනවා. ආඛ්‍යාතය හැදෙන්නේ නිතරම ක්‍රියාපදවල උදව්වෙන්. verbs වල උදව්වෙන් තමයි නිතරම ආඛ්‍යාතය හැදෙන්නේ. එතකොට ක්‍රියාපද විවිධ ආකාරයෙන් යෙදිලා අපිට අලුත් වාක්‍ය තනා දෙනවා. ක්‍රියාපද විවිධ ආකාරයෙන් යෙදිලා අපට අලුත් වාක්‍ය තනා දෙනවා. කියන්නේ ආඛ්‍යාත තනා දෙනවා. මෙන්න මේ ආඛ්‍යාතය හැදෙන විදිය දන්නවා නම්, වෙනස් වෙන විදිය දන්නවා නම් අපිට අලුත් වාක්‍යයක් හදාගන්න පුළුවන්. වෙනස් වෙන්නේ ආඛ්‍යාතය. මොකද දැන් උක්තය ගත්තොත් එහෙම උක්තය අපට එහෙම් පිටින් මාරු කරන්න පුළුවන්. මම වෙනුවට අපි යොදන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. මම ඉතාමත්ම සරල වාක්‍යයක් මෙතනදී ගන්නම්. ඉතාමත්ම සරල වාක්‍යයක්. This is an easy example, very easy example. You can see. මම කතා කරන භාෂාවෙන් තමයි මේ වාක්‍ය ගන්න. මම ඉගෙන ගන්නවා. එතකොට මේ තියෙන්නේ උක්තය. මම කියන්නේ උක්තය. ඉගෙන ගන්නවා කියන්නේ ආඛ්‍යාතය. එහෙනම් මේ තියෙන්නේ ආඛ්‍යාතය. දැන් මෙතන මම කියන එක වෙනුවට අපි දාන්න අමාරු නෑ. මම කියන එක වෙනුවට ඔබ කියන වචනේ මාරු කරන්න අමාරු නෑ. මම කියන නම වෙනුවට සුසන්ත කියලා නමක් මාරු කරන්න අමාරු නෑ. ඒ නිසා උක්තය මාරු කරන එක that is very easy. හරිම lazy. But it is difficult to make the verb if you don't know the way properly. මේ ආඛ්‍යාතය හදන විදිහ අපි දන්නේ නැත්නම් ඇත්තටම වාක්‍ය වෙනස් කරගන්න බැරුව යනවා. මේක මාරු කරන්න ලේසි වුණාට මේක මාරු කරන එක ලේසි නෑ. දැන් මම පොඩි උදාහරණ ටිකක් කියාගෙන යන්නම්. මේ පුංචි වාක්‍ය මම වෙනස් කරගෙන යන්නම්. මට හිතලා කියන්න එතකොට ඇත්තටම වෙනස් වෙන්නේ මොකක්ද? මම ඉගෙන ගන්නවා. මම ඉගෙන ගනීවි. එහෙම නැත්නම් ඉගෙන ගන්නම්. මම ඉගෙන ගත්තා. මම ඉගෙන ගනිමින් ඉන්නවා. මම ඉගෙන ගනිමින් සිටියා. මම ඉගෙන ගනිමින් සිටීවි. මම ඉගෙනගෙන තියෙනවා. මම ඉගෙනගෙන තිබුණා. මම ඉගෙනගෙන තියේවි. මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. මම ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. මම ඉගෙන ගනිමින් ඉඳලා තියේවි. මම වාක්‍ය 12ක් කිව්වා. එතකොට අපි ඉංග්‍රීසි වල දැන් මෙතන සමහර ගුරු මහත්තුරු සම්බන්ධ වෙලා ඇති. ඉහළ පන්තිවල ශිෂ්‍යයෝ සම්බන්ධ වෙලා ඇති. ඔබ අහලා ඇති there are 12 active voice sentences in the English language. ඉංග්‍රීසි භාෂාවේ active voice tenses 12ක් තියෙනවා කියලා. ඔය 12 තමයි මම කිව්වේ අපි පස්සේ තව කතා කරනවා 12.
හැබැයි ඔය 12න් ඔක්කොම කරගන්න බෑ. We can't do everything by using those 12 tenses. ඔය 12 විතරක් පාවිච්චි කරලා සියල්ල කරන්න බෑ. දැන් බලන්න ඊට අමතරව තව කීයක් කීයද කියලා මට කියන්න ඕනි මෙහෙම. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වේවි. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉඩ තියෙනවා. මම ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි ඉන්නේ. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි හිටියේ. අපි ඉංග්‍රීසි ඉගෙන එක මම එකතු කරා. ඒතකොට මම මට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මට ඉගෙන ගන්න සිද්ධ වුණා. මට ඉගෙන ගන්න සිද්ධ වේවි. ඔන්න තව ටිකක් හැදුවා. ඊළඟට මම කියනවා මම ඉගෙන ගන්නයි හදන්නේ. මම ඉගෙන ගත යුතුව තිබුණා. මම ඉගෙන ගත්තේ අපරාධේ. මම ඉගෙන ගන්න පුරුදුව සිටියා. මට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පේනවා අපි වාක්‍ය කීයක් නම් හැදුවද කියලා. එතකොට දැන් මේ හදපු වාක්‍යවල වෙනස් වුණේ මොකක්ද? මෙන්න මේ ඉගෙන ගන්නවා කියන එක. ඉගෙන ගන්නවා කියන එක. දැන් මම ඔය කියපු ටිකේ වාක්‍ය රටා තිබුණා 30ක් විතර. 30ක් විතර තිබුණා. හැබැයි අපි අර ටෙන්සස් කියලා ඉගෙන ගත්තේ 12යි. අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ 12යි. එතකොට මම කියපු ඊතුරු වාක්‍ය ටික අපි කොහොමද කියන්නේ? දැන් නිකමට බලන්න මේක වැඩේ හරි ලේසි මේ රටාවල් ගන්න අපි කතා කරනවා. මම ඉංග්‍රීසි කියන වචනේ එකතු කරන්නම් වඩාත් මේක පහසු වෙන්න. එතකොට ඒක කර්මයේ විදිහට පාවිච්චි වෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මේ වාක්‍ය ටික පොඩ්ඩක් අහගෙන ඉන්න. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. I learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. I learned English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නම්. I will learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. I am learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා. I was learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටීවි. I will be learning English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. I have learned English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණා. I had learned English. මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියේවි. I will have learned English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. I have been learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා. I had been learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියේවි. I will have been learning English. මම ඔය කිව්වේ අර active voice tenses කියන 12 එන වාක්‍ය රටා 12. දැන් මම කිව්වා ඊට වැඩි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙන අවස්ථා ඕනතරම් තියෙනවා කියලා. මේ බලන්න. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. I can learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. I could learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වේවි. I will be able to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉඩ තියෙනවා. I may learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. I should learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනවා. I have to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණා. I had to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න වේවි. I will have to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි ඉන්නේ. I am to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි හිටියේ. I was to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නයි හදන්නේ. I am going to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණා. I could have learned English. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ අපරාධේ. I need not have learned English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුරුදු වෙලා හිටියා. I used to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. I have been able to learn English. දැන් මම sentences ගොඩාක් කිව්වා. ඒවා ඉංග්‍රීසි වලට translate කරගෙන ගියා. දැන් ඔන්න ඔතනදී I කියන එක දිගටම ආවා. ආඛ්‍යාතේ වෙනස් වුණා බලන්න. learn, learned, will learn, am learning, was learning, will be learning, have learned, had learned, will have learned, have been learning, had been learning, will have been learning, can learn, could learn, will be able to learn, may learn,
එතකොට අපි ගත්තා should learn, have to learn, had to learn, will have to learn. ඔබ වහන්සේලාට ඔබේ දරුවන්ට පේනවා මේක මම වෙනස් කරගෙන ගිය විදිහ. මේ කියලා දෙන්න හදන්නේ අන්න ඒ වෙනස් වෙන රටාව. ඔය රටාව ඉගෙන ගත්තනම් අපේ හිතට එන ඕනම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට අරව ගන්න පුළුවන්. අර ටෙන්සස් කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැතත් කමක් නැහැ. ඉංග්‍රීසි වාක්‍ය ව්‍යාකරණ බැරි වුණත් කමක් නැහැ. හැබැයි අර රටාව අල්ලගත්තට පස්සේ වාක්‍ය වෙනස් කරගන්න එක හරි ලේසි, අලුත් වාක්‍ය හදන එක හරි ලේසි. එහෙමනම් අපිට ක්‍රියාපද ගැන කතා කරන්න වෙනවා කියන දේ පැහැදිලි කරන්න තමයි මේ if you like to enjoy the language, මේ භාෂාව විනෝදාත්මකව භාවිත කරන්න කැමති නම් we can't miss learning and studying the English words. ඉංග්‍රීසි ක්‍රියාපද ඉගෙන ගන්න එක, ස්ටඩි කරන එක නැතුව අපිට මේක කරන්න බෑ. අන්න ඒ නිසා තමයි මම ඊළඟ පාඩම විදිහට ඉංග්‍රීසි ක්‍රියාපද තෝරගත්තේ. අපිට අර තියෙන අනිත් වර්ඩ් ක්ලාසස් ගැන තියෙන දැනුම පාවිච්චි කරලා ඉංග්‍රීසි ක්‍රියාපද වෙනස් වෙන විදිය බලලා අලුත් ඉංග්‍රීසි වාක්‍ය ටිකක් ඉගෙන ගත්තා නම් මම දන්නවා ඔබ වහන්සේලා අපේ දරුවෝ උදේ හවස හම්බෙන කොටත් අලුත් වාක්‍ය රටාවක් අහුණාට පස්සේ ඒ ගැන කතා කරන්න පුරුදු වෙයි. එතකොට හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ නම අත ඉස්සුවා. ප්‍රශ්නයක්ද දන්නේ අහන්න අපේ ආඳුරනේ. වැරදීමකින්ද දන්නේ අපේ හරි. කමක් නැහැ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම එහෙනම් නැවත වතාවක් යන්නම් ස්ක්‍රීන් එකට. මොකද මේක ඉස්සරහට යන විතර මට කියන්න ඕන කමුනේ උදාහරණات එක්කම මේ විදිහට ඉංග්‍රීසි වාක්‍ය තනා ගන්න නම් සිංහලවල වගේම ආඛ්‍යාතයේ වෙනස් වෙන රටාව දැනගන්න ඕන. ආඛ්‍යාතයේ වෙනස් වෙන රටාව දැනගන්න නම් සෑම ආඛ්‍යාතයකම ප්‍රධානම වචනය වන ක්‍රියාපද හැසිරෙන විදිය අපි දැනගන්න ඕන. අන්න ඉතින්ටයි අපි මේ යන්න හදන්නේ. මේක සිංහල වලට වඩා හාත්පසින්ම වෙනස් නිසා, ලේසි නිසා ඔබ වහන්සේලාට අපේ දරුවන්ට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙමනම් මම දැන් again I'm going to share the screen. Right. Let's discuss. Our topic is English verbs. ඉංග්‍රීසි ක්‍රියාපද තමයි මේ වෙලාවේ අපේ මාතෘකාව වෙන්නේ. Right, you can see the screen now. Here I have divided the English verbs into 5 groups. මම මෙතන ඉංග්‍රීසි ක්‍රියාපද වර්ග 5කට බෙදලා තියෙනවා. එතකොට ඔබට පේනවා දැන් මේ බෙදපු බෙදීම අලුත් දෙයක් වෙන්න පුළුවන්. අලුත් දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ ආකාර 5 අපි පුරුදු වෙන්න ඕන කොහොමද කරන්න කියන එක. එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් අපහසු වෙයි. ඒ නිසා බලමු. මෙතන මම දීලා තියෙනවා කොටු 5ක්. හොඳට සැලකිල්ලෙන් පරිස්සමෙන් බලන්න. මේ තමයි ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණවල අපි හැමෝම අමාරුයි කියන වාක්‍ය රටා ලේසියෙන් ඉගෙන ගන්න හදන තැන. This will be a turning point. මේක අනිවාර්යයෙන්ම turning point එකක් වෙයි ඔබට. හැරවුම් ලක්ෂයක් වෙයි. හරිද? මේ ආකාර 5 ඔබ වහන්සේලා අපේ දරුවෝ හරියටම ඉගෙන ගන්න ඕන. එතකොට පළවෙනි වචනය විදිහට මේ තියෙන්නේ අංක 1 කොටුවේ තියෙන්නේ infinitive කියන වචනය. infinitive ක්‍රියාපදයක් බෙදන්න පුළුවන් ආකාර 5න් පළවෙනි ආකාරය තමයි infinitive. infinitive කියලා කියන්නේ. ඒක අපි මොනවද කියලා කතා කරනවා. අංක 2 යටතේ තියෙනවා simple present කියලා. simple present කියලා. simple present කියන වර්ගය නැවත මම බෙදනවා ආකාර 2කට. simple present plural සහ simple present singular. simple present plural. simple present singular. simple present singular. simple present plural. 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 simple present singular. simple pres
simple present singular වෙන්න ඕන. මෙතන මෙන්න මේක මේ පොඩි typing mistake එකක් තියෙනවා. මම මේ හදන තැන you should correct it. මේක නිවැරදි කරගන්න. මෙතන plural නෙවෙයි singular වෙන්න ඕන. ඒක වචන නිසා එතන singular වෙන්න ඕන. හරි? like this. right. එතකොට මම කිව්වේ මොකද්ද? එතන plural නෙවෙයි singular කියලා හැදෙන්න ඕන කියන එක. right. මම ඒ වචනේ මෙතන ලිව්වා. එතකොට මෙන්න මේ විදිහට බෙදෙනවා. infinitive ඊළඟට simple present එක දෙකට බෙදා ගන්නවා. simple present plural සහ simple present singular. 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 right. බලන්න. දැන් simple present form එක මම ආකාර දෙකකට බෙදුවා. මම මේ mouse එකෙන් පෙන්වන විදිහට simple present plural, simple present singular. මෙතන plural කියලා තියෙන්නේ වැරදීමකින් මම ඒක කපලා singular කියලා ලිව්වා SINGULAR. එතකොට දැන් අපි තුන්වෙනි කොටුවට යමු. present participle. මේකට ඊට වඩා අපි කතා කරනකොට පාවිච්චි කරන්නේ ing form. ing form කියලා. ඔබ ඕන තරම් දැකලා තියෙනවා ක්‍රියාපදවල අගට ing අකුරු තුන තියෙන ආකාරය coming, going, eating like that. එතකොට ඊට පස්සේ හතරවෙනි එක simple past. පස්වෙනි එක past participle. එතකොට මෙහෙම බැලුවොත් 1යි 2යි 3යි 4යි 5යි. හැබැයි මේ simple present ආකාරය නැවතත් ආකාර දෙකකට බෙදෙන නිසා plural සහ singular කියලා ඔක්කොම ඇත්තටම ගත්තොත් ආකාර 6ක් වෙනවා. එතකොට මේවා අපි මේ වෙලාවේ කටපාඩම් කරන්න ඕන නැහැ. මේවා ඉබේම මතක හිටින තරමට අපි ඉදිරි දවස්වලදී මේවා ගැන කතා කරනවා. ඒ නිසා මේ වෙලාවේ මට කියන්න ඕන වෙන්නේ ඕනම ක්‍රියාපදයක්. Any verb in the English language can be divided like this. මෙන්න මේ විදිහට බෙදන්න පුළුවන්. සෑම ක්‍රියාපදයකම infinitive ආකාරයක් තියෙනවා. simple present singular plural ආකාරයක් තියෙනවා. simple present singular ආකාරයක් තියෙනවා. present participle එකේ ing form එකක් තියෙනවා. simple past කියලා form එකක් තියෙනවා. ආකාරයක් තියෙනවා. past participle කියලා ආකාරයක් තියෙනවා. එතකොට ඔබ දකින බොහෝ පොත්පත්වල මේ simple කියන වචනේ නැති වෙයි. present plural, present singular කියලා විතරක් තියෙන්න පුළුවන්. ඊළඟට simple past කියන්නේ නැතුව නිකම්ම past කියලා විතරක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන අපි ගත්තොත් simple present වල මේ simple කියන වචනේ නැතුව මෙන්න මේ present කියන වචනේ විතරක් තියෙන්න පුළුවන්. දැන් මෙන්න මෙතන simple past කියන තැන simple නැතුව past කියන වචනේ තියෙන්නත් පුළුවන්. මේ simple කියන වචනේ මම එකතු කළේ අනිවාර්යෙන් මේ දෙක පාවිච්චි වෙන්නේ ඉදිරියේදී දැනගන්න ලැබෙයි simple present කියන tense එකේ simple past කියන tense එකේ විතරක් නිසා ඒක එක වාක්‍ය රටා දෙකකට විතරක් ආවේනික නිසා ඒ වාක්‍ය රටා simple යනුවෙන් පටන් ගන්න නිසා මම මෙතනත් ඒක පාවිච්චි කරා. එතකොට ඇති වරදක් නැහැ ඉගෙනීමේ පහසුව සඳහා. එහෙනම් නැවතත් මම කියන්නම් ඉංග්‍රීසි භාෂාවේ ඕනම ක්‍රියාපදයක් ආකාර 6කට බෙදා ගන්න පුළුවන් මේ විදිහට infinitive, simple present plural, simple present singular, present participle එකේ ing form, simple past, past participle. ඉතින් මේ වෙලාවේ මේක කටපාඩම් කරන්න ඕන නැහැ. අපි මේ රෙකෝඩින් එකත් YouTube එකට දානවා. ඔබේ group එකට දානවා. ඒකෙදිත් ඔබ දකිනවා. ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගෙන එහෙම පුරුදු වෙන්නත් පුළුවන්. ඉදිරියේදී නැවතත් අපි කතා කරනවා අවබෝධයේ විතරක් ප්‍රමාණවත්. ඒකයි මම යටින් කියලා තින්නේ. මෙම වර්ගීකරණයේ ඉදිරි පාඩම් වලදී විස්තර කරනු ලැබේ. අපි මේක නැවතත් ඉදිරියේදී විස්තර කරනවා. right. එහෙමනම් අපි දැන්
ඊළඟ ස්ලයිඩ් එකට යන්න හදන්නේ තවත් විශේෂ කොටසක් කතා කරන්න. හරි. දැන් බලන්න here I have given you very famous 3 verbs in the language. භාෂාවේ තියෙන වඩාත්ම ප්‍රසිද්ධම ක්‍රියාපද තුන තමයි මම මේ අරගෙන තියෙන්නේ. am, is, are. way, city, තිබේ කියන තේරුම. එතකොට දැන් මෙතන මම වරහන් අස්සේ දීලා තියෙනවා be ක්‍රියාපදයේ simple present ආකාරය කියලා. be ක්‍රියාපදයේ simple present ආකාරය කියලා. එතකොට අපි මේක දීර්ඝ වශයෙන් ඉදිරියේදී කතා කරනවා. මම දැන් මේ කෙටියෙන් කියාගෙන යන්නේ අද මේ සියල්ලම කරන්න වෙන්නේ නැති නිසා මේ am, is, are කියන ක්‍රියාපද මෙතෙන්ට ආවේ කොහොමද කියලාත් මම ඊළඟ පාඩමේදී පැහැදිලි කරන්නම්. මෙයා කාගේ කවුද කියන එක. මෙතනදී මම නිකමට මතක් කරන්නම් be කියලා ක්‍රියාපදයක් තියෙනවා. be කියන ක්‍රියාපදයේ අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත simple present ආකාර තමයි ඔය තියෙන්නේ. එතකොට simple present plural ආකාරය තමයි are. simple present singular ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි am, is. මේක මම ඊගා පාඩමේදී නැවතත් සාකච්ඡා කරනවා. ඒ නිසා ගැටලුවක් ඇති කරගන්නට ඕන නැහැ. එතකොට දැනට අපි මතක තියාගමු මේ තියෙන ක්‍රියාපද තුන පාවිච්චි වෙන විදිහ. I කියන එක මේ තියෙන I කියන එකත් එක්ක අනිවාර්යයෙන්ම පාවිච්චි වෙන්නේ am. ඒ වගේම තමයි he, she, it කියන සර්වනාම එක්කත් ඒ වගේම සියලුම ඒක වචන නාම පද එක්කත් අපි පාවිච්චි කරන්නේ is කියන ක්‍රියාපදය. එතකොට we ඒ කිව්වේ අපි, you ඒ කිව්වේ ඔබ, they ඒ කිව්වේ ඔවුන් සහ සියලුම බහුවචනත් එක්ක අපි පාවිච්චි කරන්නේ are කියන verb එක. එතකොට am, is, are මෙන්න මේ විදියටයි පාවිච්චි වෙන්නේ. Because I have not taught you the English personal pronouns yet, I have given you the meanings of these words. තාම ඉංග්‍රීසි භාෂාවේ personal pronouns මන් ඔබ වහන්සේලාට අපේ දරුවන්ට කරලා නැති නිසා මෙතන මේ වචන ටිකේ තේරුමක් දීලා තියෙනවා. බලන්න I කියන්නේ මම, we කියන්නේ අපි, you කියන්නේ ඔබ, he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ එහෙම නැත්නම් එය, they කියන්නේ ඔවුන්, උන් එහෙම නැත්නම් ඒවා. ඒතර මෙන්න මේ විදියට පාවිච්චි වෙනවා. දැන් මම ඊගාවට පැහැදිලි කරන්න හදන්නේ අපිට තියෙන කාලයත් එක්ක අපි මේක සියල්ල කතා කරන්න වෙන්නේ නැහැ. මම ඊගා දවසේ මේ ටික ආපහු ගන්නවා. මෙන්න මෙතන මම තේරුම් දීලා තියෙනවා 3ක්. See? There are 3 meanings. way, city, තිබේ. ඒතර am, is, are කියන තුනට තේරුම් මේකෙන් අදහස් කරන්නේ am කියන්නේ way, is කියන්නේ city ඒ විදිහම නෙවෙයි. am, is, are කියන තුනේම තේරුම් ගත්තොත් එහෙම way කියලා එක තැනක සඳහන් තේරුම පාවිච්චි වෙනවා. city කියලා එක තැනක පාවිච්චි වෙනවා. තිබේ කියලා එක තැනක පාවිච්චි වෙනවා. එතකොට මෙන්න මේ තැන් මොනවද කියලා ඩිස්කස් කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. How to use am, is, are. How to use am, is, are. කොහොමද am, is, are භාවිත කරන්නේ? භාවිත කරන ආකාරය තමයි අපි මෙතන මේ කතා කරන්න හදන්නේ. See? I have given you some example. You can see them on the screen now. Right. There are 8 examples. උදාහරණ තියෙනවා 8ක්. බලන්න am, is, are මෙතන අපි ගන්නේ way යන අර්ථයෙන්. way යන අර්ථයෙන්. බලන්න. Examples. I am kind. මම කරුණාවන්ත වෙමි. He is kind. ඔහු කරුණාවන්ත වේ. She is kind. ඇය කරුණාවන්ත වේ. Samantha is kind. සමන්ත කරුණාවන්ත වේ. We are kind.
අපි කරුණාවන්ත වෙමු. You are kind. ඔබ කරුණාවන්ත වෙහි. They are kind. ඔවුහු කරුණාවන්ත වෙති. My teachers are kind. මගේ ගුරුවරු කරුණාවන්ත වෙති. දැන් මේ හැම තැනකම බලන්න මෙන්න මේ අපි මේ ගන්න හැම තැනකම ඔබට පේනවා මේ හැම තැනකම දැන් මෙතන මම උඩම දීලා තියෙනවා බලන්න මෙන්න මේ වේ කියන මම අන්ඩර්ලයින් කරන්නේ මෙන්න මේ වේ කියන වචනය ඒක තමයි මෙතන අපි ගන්න මීනින් එක තේරුම දැන් මෙතෙන්ට එනකොට ඒ වචනේ වෙනස් වෙලා වෙමි කියලා තියෙනවා මෙතෙන්ට එනකොට වෙයි කියලා තියෙනවා මෙතනත් වෙයි වෙයි මෙතන වෙමු මෙතනත් වෙහි මෙතන වෙති මෙතන වෙති දැන් මේ යටින් ඉරි ඇඳපු වචන ආවේ මෙන්න මේ වේ කියන එක වෙනස් වෙලා එතකොට මේ සියල්ලටම පොදුවේ තමයි මම සියල්ලටම පොදුවේ තමයි මේ වේ කියන අර්ථය දීලා තියෙන නිසා am is ආවලින් මෙන්න වේ කියන අදහස එනවා කරුණාවන්ත වෙනවා කරුණාවන්ත වේ ඉතින් මේ වගේ තව ඒවා ගන්න පුළුවන් අවංක වේ අහිංසක වේ දැන් අපි කියනවා ඔහු අහිංසකයි he is innocent like ඒතර මම අලුත් ශිෂ්‍යෙක් I am a new student එතකොට බලන්න new කියන වචනේ එතන දැන් වෙමි කියන එක මේ හැම තැනකදීම වෙමි කියන එකයි වෙනස් වෙලා ඊට පස්සේ වෙයි වෙමු වෙති මේ විදිහට සකස් වෙන නිසා මෙතනදී වේ කියන අදහස එනවා රයිට් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු මේ දැක්වෙන්නේ am is are කියන ක්‍රියාපද තුන පාවිච්චි වෙන අදහස මෙතනදී අපි පාවිච්චි කරන විදිහ මෙතනදී ගන්නේ city කියන අදහස. පැහැදිලිවම බලන්න මෙතනදී ගන්නේ city කියන අදහස. city කියන තේරුම. city කියන තේරුම වෙන්න මම අන්ඩර්ලයින් කරනවා මෙතන තියෙන්නේ city කියලා. city යන අර්ථයෙන්. city යන අර්ථයෙන්. එතකොට බලන්න මෙතන I am in the room දැන් ඉස්සෙල්ලා කිව්වේ I am kind මම කරුණාවන්ත වෙමි කියලා. මෙතන තියෙන්නේ I am in the room මම කාමරයේ සිටිමි. He is in the room ඔහු කාමරයේ සිටී. දැන් පාවිච්චි වෙන්නේ මේ එකම ක්‍රියාපද තුන. ඊළඟට she is in the room ඇය කාමරයේ සිටී. Samantha is in the room සමන්ත කාමරයේ සිටී. We are in the room අපි කාමරයේ සිටිමු. You are in the room ඔබ කාමරයේ සිටීහි. They are in the room ඔවුහු කාමරයේ සිටිති. My teachers are in the room මගේ ගුරුවරු කාමරයේ සිටිති. Right, you can see පේනවා ඇති we can use the same three words එකම ක්‍රියාපද තුන පාවිච්චි කරලා තියෙනවා එතන city කියන අදහසින්. city කියන අදහසින්. ඒ වගේම තමයි බලමු කොහොමද මේක තිබේ කියන අදහසින් පාවිච්චි වෙන්නේ. තිබේ කියන අදහසින් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා බලමු. Right, I have given you 4 examples. උදාහරණ දීලා තියෙනවා 4ක්. am is are කියන වචනවල තේරුම දැන් අපි ආපහු ගන්න හදන්නේ මෙතනදී තිබේ කියන අදහසින් ඉස්සෙල්ලම ගත්තේ වේ කියන අදහසින් ඊළඟට සිටි කියන අදහසින් ගත්තා දැන් ගන්න හදන්නේ තිබේ කියන අදහසින් මෙන්න මම මෙතන මේ වචනේ අන්ඩර්ලයින් කරනවා තිබේ දැන් ගන්න හදන්නේ am is are තිබේ කියන අදහසින් හැබැයි ඒතර අපි am කියන එක පාවිච්චි කරන්නේ නැහැ තිබේ කියනකොට පණ නැති දෙයකට තමයි ගන්න වෙන්නේ. ඒතර මෙතන අපි ගන්නවා බලන්න it is in the room මෙතන it කියන එකෙන් මම අදහස් කරන්නේ එය. It is in the room. එය කාමරයේ තිබේ. ඒක කාමරයේ. ඊළඟට the book is in the room. පොත කාමරයේ තිබේ. දැන් එන්නේ තේරුම තිබේ කියලා. They are in the room.
ඒවා කාමරයේ තිබේ. මෙතනදී මම දේ කියන එකෙන් අදහස් කරන්නේ ඒවා පණ නැති දෙයක්. The books are in the room. පොත් කාමරයේ තිබේ. මේ සෑම තැනකම තිබේ කියන අර්ථය තමයි එතකොට අපි is are කියන දෙකින් අරන් තියෙන. ඒතර මෙතන am ගත්තේ නැත්තේ ඇයි? am ගත්තේ නැත්තේ මෙතනදී අපිට මම තියනවා කියලා කියන්න ඕන වෙන්නේ නැහැ. මම තිබේ කියලා කියන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසා අපි am ගත්තේ නැහැ මේ වාක්‍ය වලට උදාහරණ වශයෙන්. is are කියන දෙක ගත්තේ. ඒතර මේක තමයි තිබේ කියන අදහසින් අපි verb am is are කියන verbs පාවිච්චි කරන විදිය. එතකොට බලන්න දැන් අවස්ථා තුනක අපි තුන් විදිහකට ගත්තා. am is are way කියන තේරුමෙන් ගත්තා. am is are city කියන තේරුමෙන් ගත්තා. මෙතන am is are තිබේ කියන තේරුමෙන් ගත්තා. එතකොට දැන් මෙතන මම පැහැදිලි කළා am is are ආවේ. අපි am is are ගත්තේ කොහොමද? කොහෙන්ද ආවේ කියන එක. මම නැවතත් දැන් වෙලාවත් අවසන් වෙගෙන එන නිසා ස්ක්‍රීන් ෂෙයාරින් නවත්තලා කතා කරන ඔබ සමග you can see the board. We divided the English verbs into ආකාර 6කට බෙදුවා like this. And first one was the infinitive. පළවෙනි එක infinitive. දෙවැනි එක simple present. Simple present. This was divided into two. One is simple present plural and the other one was simple present singular. Singular. Then the next one was ing form. ing form. ing form. And the other one is simple past. Simple past. Last one was past participle. Like that, we divided the English verbs into 6. This is the first, second, third, fourth, fifth, and sixth. Like that. Then I want to explain where we found am is are. අපි am is are හොයාගත්තේ කොහෙන්ද කියලා කියන්නයි හදන්නේ. There is an English verb called be. be කියලා ක්‍රියාපදයක් තියෙනවා. ඒක තමයි ඒ ක්‍රියාපදයේ infinitive form එක. ඔන්න මම මෙතෙන්ට ගත්තා. be කියලා ක්‍රියාපදයක් තියෙනවා. මේ be කියන ක්‍රියාපදයේ තේරුම වෙන්න, ඉන්න, තියෙන්න ඒ තේරුම් තුන තියෙනවා. එතකොට be කියන ක්‍රියාපදයේ simple present plural ආකාරය තමයි ආ කියලා කියන්නේ. ආ කියලා කියන්නේ. be කියන ක්‍රියාපදයේ simple present singular forms දෙකක් තියෙනවා. There are two forms. එකක් තමයි is, එකක් තමයි am, අනිත් එක තමයි is. එතන ආකාර දෙකක් තියෙනවා. am කියලා එක ආකාරයයි, is කියලා එක ආකාරයයි. ing form එක තමයි be. මේ බලන්න infinitive එකේ අගට ing එනවා be like this. simple past ආකාර දෙකක් තියෙනවා.
was were. Was were. ये आकार. Past participle is been. B-E-E-N. Right. Here I have divided the English verb be into each types of word. මේ ක්‍රියාපද එක එක ආකාර වලට බෙදුවා. දැන් මම අද කතා කළේ මෙන්න මේ ආකාර ටික. මේ ටික තමයි අපි කතා කරේ am is are කියලා. එහෙමනම් අපි කතා කරලා තියෙන්නේ මොනවද? be කියන ක්‍රියාපදයේ මෙන්න තියෙනවා simple present plural ආකාරයයි be කියන ක්‍රියාපදයේ මෙන්න තියෙනවා simple present singular ආකාර දෙකයි. ඒතර මෙන්න මේ ආකාර තමයි අපි am is are කියලා පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න. එතකොට මම ඒක මතක් කරේ ඔබ පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තට සමහර විට දන්නේ නැතුව ඇති am is are ආවේ කොහෙන්ද කියලා. එතකොට අපි දන්නවා දැන් am is are කියන්නේ කාගේ කවුද? be කියන ක්‍රියාපදයේ ඥාතියෝ. මෙයාගෙන් හැදෙන ක්‍රියාපද. ඒවා පාවිච්චි කරන විදිහ අපි කෙටියෙන් කතා කරා. වැඩේ අවසන් නැහැ. මෙන්න මේ දීපු සටහන මීට වඩා පැහැදිලිව මම ස්ලයිඩ් එකකින් හදලා ඔබ වහන්සේලාට අපේ දරුවන්ට දකින්න සලස්වනවා ඊළඟ පන්තියේදී ඊළඟ දවසේදී. එතකොට අපි නැවතත් එදාට am is are කොහොමද sentences වල පාවිච්චි කරන්න කියලා දෙනවා. ඒතර මේකෙන් පස්සේ අපි ඊළඟ දවසේ මේක ගැන කතා කරලා ඊළඟ දවසේ නැවත අපි යනවා have කියන verb එකට. have කියන verb එකත් ඒ විදිහටම ආකාර වලට බෙදලා අපි ඒකෙන් has have කියන දෙක කොහොමද වාක්‍ය වල පාවිච්චි කරන්න කියලා කතා කරනවා. Right. This is the time for concluding the class. මේ තමයි class එක අවසන් කරන්න වෙලාව. එහෙමනම් we will meet again next Wednesday. Today is Saturday. Next Wednesday at 9:30 PM. ලබන බදාදා රෑ 9:30ට අපි මුණ ගැහෙනවා. Right. Before concluding the class, if you have any question, you can ask now. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කරන්න ඕන නම් mic on කරලා අහන්න අපේ ස්වාමින් වහන්සේලා සහ දූල පුතාලා. ගුරු මහත්තුරු. Sir. Oh. Good night, sir. Right. That means there are no questions. We can conclude the class for today. Okay. Meet again next Wednesday. Nang ලබන බදාදා හමු වෙන තුරු සීලුම දෙනාට තෙරුවන් සරණයි. May the triple game bless. Okay, sir. See you. Bye. See you. Bye. Sir. තෙරුවන් සරණයි. Good night. Good night.